අයිබෝන් රතරන් දුවේ පුතේ ඔන්න අපි අද දවසෙත් ලෑස්ති වෙලා ඉන්නවා. පහුගිය දවස් ටිකේදීම අපි කතා කරපු පද වර්ග ගැන ඔබත් එක්ක කතා කරන්න. විශේෂයෙන්ම පද වර්ග වලින් සිංහල භාෂාව කොච්චර පෝෂණය කරනවද, රසවත් කරනවද, හැඩ කරනවද, ආසාවකින් කතා කරන්න අපිට මේවැයෙන් ඉඩ හදලා දෙනවද? මේ සියල්ල ගැන තමයි අපි පහුගිය දවස් ටිකේ ඉඳලා මේ කතා කර ඉන්නේ. විශේෂයෙන්ම භාෂාව හසුරනකොට සිංහල භාෂාව විතරක් නෙමෙයි අනික් භාෂාවල් වලත් විවිධ පද වර්ග හම්බ වෙනවා. ඒ හමු වෙන පද වර්ග භාෂාව රසවත් කිරීම තමයි මූලිකවම කරන්නේ. ඒ වගේම අර්ථවත් කිරීමත් කරනවා. දැන් මේ භාෂාවේ හම්බ වෙන අපි පසුගිය දවස්වලදී කතා කරපු සෑම පද වර්ගයක්මත් මේ අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පද වර්ගත් මේ සියල්ලම අපි සාමාන්‍යයෙන් 3 පන්තිය 4 පන්තිය සහ 5 පන්තියට එනකොට අපි හඳුනාගෙන ඉගෙනගෙන තමයි එන්නේ. හැබැයි මම රත්තරන් දුවේ පුතේ ඊට වඩා යමක් මේකේ යම් ගැඹුරකින් සහිතව මේ පද වර්ග ගැන අපි හිතන්න පටන් ගන්නවා පහේ පන්තියේදී. හැබැයි හයේ පන්තියෙන් පස්සේ හතේ පන්තිය අටේ පන්තිය ඔහු උසස් පෙළ දක්වා යන කාලයේදී ඔබගේ මේ යන ගමන් මාර්ගයේදී මේ පද වර්ග පිළිබඳව ඔබ ඒ පිළිබඳව ඔබගේ තියෙන අදහස සහ ඒක ගැඹුරින් ඔබට එන හැඟීම වැඩි වෙනවා. විශේෂයෙන්ම භාෂාවේ තියෙන සුවිශේෂී ලක්ෂණත් එක්ක. ඉතින් ඒකත් එක්ක තමයි රතරන් දුවේ පුතේ අද දවසේදී අපි මේ කතා කරන්න හදන්නේ. ඒ වගේම සිංහල භාෂාව පෝෂණය කරන, රසවත් කරන, හැඩ කරන මේ වචනය හොඳට මතක තියාගන්න. හැඩ කරන. මොකද්ද මම මේ කියන්නේ හැඩ කරනවා කියලා? දැන් අපි නම් දන්නවා අපි හිතමු මගුල් ගෙදරක අපි යනවා නම් අපි ලස්සනට මේකප් කරගන්නවා, හැඩ වෙනවා නේද? කණ්ණාඩි ඉස්සරහට යනවා, ගිහින් බලනවා, අපි හැඩ වෙනවනේ. අන්න ඒ වගේ සිංහල භාෂාව හැඩ කරන පද වර්ගයක් තමයි මේ අද දවසේදී අපි කතා කරන්න හදන්නේ. ඒ තමයි ඉඟිවැකි එහෙම නැත්නම් අපි කියනවා රූඩි කියලා අපි හඳුන්වනවා. මේ ඉඟිවැකි එහෙම නැත්නම් රූඩි හරි වැදගත්. හේතුව නිරන්තරයෙන්ම අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරනකොට කතා කරනකොට අපි හැම වෙලාවෙදිම උත්සාහ කරනවා මේ ඉඟිවැකි සහ රූඩි භාවිතා කරන්න. නැත්නම් ඉඟිවැකි එහෙම නැත්නම් අපි හඳුන්වන රූඩි. මේ දේවල් භාවිතා කරලා අපි භාෂාව අර්ථවත් කරනවා විතරක් නෙමෙයි භාෂාව භාවිතා කරනකොට රසවත් කරනවා. තව කාරණාවක් තියෙනවා. ඊළඟට වචන රාශියකින් කියන්න බැරි වෙච්ච දේවල්. කියන්නේ වචන රාශිය එකතු කරලවත් කියාගන්න බැරි වෙන අදහසක්, අර්ථයක් මේ ඉඟිවැකි හරහා එළියට දෙන්න පුළුවන්. මේක හරි විශේෂ යෙදුම් නැත්නම් පද වර්ගයක් තමයි ඉඟිවැකි කියලා කියන්නේ. අපි පෙර අවස්ථාවන් වලදී කතා කරපු සාමාන්‍ය අනික් පද වර්ග වලට වඩා ඉඟිවැකි වලදී තියෙන විශේෂ ලක්ෂණය බොහොම චූටි වචන ටිකක් තමයි භාවිතා කරන්නේ. හැබැයි ඒ පොඩි වචන ටික භාවිතා කරලා මහා විශාල ගැඹුරක් සහ ඒ වගේම හරි අර්ථවත් කරලා දෙනවා. ඒ වගේම රසවත් වෙනවා. සමහරක් විට මතු පිටින් බැලුවාම මේ ඉඟිවැකි වල තියෙන ලක්ෂණය තමයි අපි මේක කියවගෙන යනකොට අපිට ලොකු ගැඹුරක් ගැබ්බෙලා තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. හැබැයි මේ ඉඟිවැකිය වැකියක යෙදෙනකොට භාෂාවේ භාවිතා කරනකොට ඒකෙන් කියවෙන අදහස ඉංගියෙන් තමයි අපිට කියන්නේ. බලන්න මේ වචනේ හැදිච්ච විදිය ඉංගියෙන් කියන්නේ. ඉංගියෙන් කියන්නේ නිකන් ඉංගියෙන් කියන්නේ කොහොමද? අන්න හරි. හොරෙන් කියනවා වගේ. හංගලා කියනවා වගේ. අන්න එහෙම අදහසක් තමයි එන්නේ. දැන් මේ ඉඟිවැකි වල තියෙන විශේෂ ලක්ෂණේ ඒක. ඒ වගේම තමයි එදිනදා ජීවිතේ භාවිතා කරනකොට අපි නිරන්තරයෙන්ම මේ ඉඟිවැකි නිරන්තරයෙන්ම භාවිතා කරනවා. දැන් ඔබට එහෙම දේවල් අරගෙන බැලුවොත් එහෙම අපි සාම්ප්‍රදායික යෙදුම් විදියට අපි අරගන්න කොටත් ඉඟිවැකි නැත්තම් රූඩි කියන මේ පද වර්ගය දැන් අතීතයේදී ඉඳලා භාවිතා කරාට වර්තමාන කාලයේදීත් මේ පවතින අපි විසින් අපි හදාගත්ත ඉඟිවැකි රාශියක් තියෙනවා. ඔව් දැන් සමහරක් වෙලාවල් දේවල් හැදිලා තියෙන විශ්වවිද්‍යාල පද්ධතියේ. සමහරක් වචන. සමහරක් ඒවා වෙන්න පුළුවන් ඔබ දන්නවා ඔය ලංකා ගමනාගමන මණ්ඩල නැත්නම් ලංගම කියලා අපි හඳුන්වන්නේ ඒ වගේ තැන්වලදී. එදිනදා ජීවිතයේ මිනිස්සු භාවිතා කරනකොට වචන කතා කරනකොට එකිනෙකා හමු වෙනකොට විවිධ දේවල් අපි සමහරක් වෙලාවට කියනවා බොහෝ වචන තියෙනවා. දැන් හුඟක් දේවල් අපි හිතන්නේ නැතුව નિરાසයෙන්ම අපේ හිත ඇතුළෙන්ම ඇවිල්ලා වචන වලට පෙරලිලා එළියට එනවා. මේ ඉඟිවැකි. දැන් ඒවා අපි හඳුනා ගන්න නැතු වුණාට ඇත්තටම ඒවා ඉඟිවැකි විදිහට තමයි භාවිතා වෙන්නේ. හැබැයි ඔබට රත්තරන් දුවේ පුතේ ඒ තරම්
ගැඹුරට ඒ වර්තමානයේදීත් මේ හමු වෙලා තියෙන ඉඟිවැකි හොයාගෙන යනවට වඩා අපි පැරණි විෂය නිර්දේශයේදී ඔබට නිශ්චිතව දීලා තියෙන ඉඟිවැකි ගැන තමයි අද දවසේ කතා කරන්න හදන්නේ. හරි. අපි බලමු මේ ඉඟිවැකි එහෙම නැත්නම් මේ කියන රූඩි. මේ ඉඟිවැකි නැත්නම් මේ රූඩි ඔබට 4 ශ්‍රේණියේදී හම්බුණා මෙන්න මේ ටික. බලන්න ඇති. බැලුවද මේ ටික? මේ ටික ඉතා හොඳින් ඔබ දන්න. මොනවද මේ තියෙන්නේ? එක හුස්මට අකුරක් නෑර 99න් බේරුණා මොරසූරන වැස්ස එහෙ මලක් පිපුණා. දැන් පුතේ මේ ඉඟිවැකි ටික දිහා බැලුවාම එක හුස්මට කිව්වහම දැන් එක හුස්මට එක හුස්මයි හුස්මක් කිව්වොත් එක හුස්මයි. හැබැයි අපි අරගෙන තියෙන්නේ මොකද්ද? එක හුස්මයි. ඔන්න හුස්ම ගත්තා. මේක තමයි අපි එක හුස්මක් කියලා කියන්නේ. හැබැයි මේක ඇතුලෙන් කියවෙන දේ බලන්නකෝ අරගෙන. එක හුස්මක්. එක හුස්මයි අරගන්න. දැන් ඊළඟට අරගන්න බලන්න. අකුරක් නෑර. එක අකුරක්වත් අතාරින්නේ නැතුව. අකුරක් නෑර. දැන් මේවෙන් කියවෙන අදහස් වල තමයි මේකේ වැදගත්කම තියෙන්නේ. අර මං අර ඉස්සලා කිව්වනේ මතු පිට අපි අතගාලා බැලුවද මේක අකුරු එක හුස්මට කියලා මේක වැකියක යොදන්නේ නැතුව කතා කරන්නේ නැතුව භාෂාවේ භාවිතා කරන්නේ නැතුව එක හුස්මට කිව්වට මේකේ අදහසක් එන්නේ නැහැ. අනික තමයි මේ ඉඟිවැකි වල තියෙන විශේෂ ලක්ෂණය. ඒ කියන්නේ දැන් මේක අපි කිව්වට එක හුස්මට කියලා කිව්වට මේකේ විශේෂ අර්ථයක් එන්නේ නැහැ. අර්ථයක් ගොඩ නැගෙන්නෙත් නැහැ. හැබැයි අකුරක් නෑර බලන්නකෝ නිකන් අකුරක් නෑර. ඒ කියන්නේ අකුරු අතාරින්න නැතුව. එහෙම නිකන් අපිට එන්නේ. කියවෙන්නේ අකුරක් නෑර. නෑර කියන්නේ අතාරින්න නැතුව. ඊළඟට බලන්නකෝ 99න් බේරුණා. දැන් 99න් කොහොමද බේරෙන්නේ? දැන් බලන්නකෝ 99න් බේරුණා. 99යි. දැන් එහෙම මේක විතරක්ම අරගත්තට එහෙම අර්ථයක් ගොඩ දෙන්නේ නැහැ. ඊළඟට මොරසූරන වැස්ස. මොරසූරන වැස්ස. දැන් මේකේ නම් අදහස් ගණනාවක් තියෙනවා. මොරසූරන කිව්වහම මොර ගස්වල තියෙන ගෙඩි සූරලා බිමට වැටෙන වැස්ස කියලා කියනවා. තව වෙන අදහස් කීපයකුත් තියෙනවා මේ මොරසූරන වැස්ස කිව්වා. හැබැයි ඉහි මලක් පිපුණා. ඉහි කොහොමද මල් පිපෙන්නේ? හිතන්නකො මම රත්තරන් දුවේ පුතේ මේ ටික එහෙම අරගත්තට එහෙම අර්ථවත් වෙන්නේ නැහැ. හැබැයි මේක තනිව කඩලා ගන්න නැතුව මේක වැකිවල වචනේදී කතා කරනකොට මේ ටික අපි එකට භාවිතා කරනවා නම් අන්න අපිට මහා විශාල ගැඹුරක් සහිත දෙයක් කියලා අවසන් කරන්න පුළුවන්. ඒක තමයි ඉඟිවැකියේ තියෙන ලස්සන. දැන් ඉඟිවැකිය හරි රසවත් විතරක් නෙමෙයි මම රත්තරන් දුවේ පුතේ පොඩ්ඩක් බලන්න මේක හරි ලස්සනයිනේ. හරි ලස්සනයි හරි හැඩයි. අර මං කිව්වේ භාෂාව හැඩ කරනවා. භාෂාව හැඩ කරන දැන් අපි අරගත්තොත් එහෙම අපි මීට පෙර කතා කරපු පද වර්ග වලදීම ඒ හැඩ කිරීමටත් වඩා ඉදිරියට ගිහිල්ලා ගාක් ඉස්සරහට ගිහිල්ලා දැන් ප්‍රස්තාව පිරුලකින් කියවෙන අදහස ඒක හැඩ කරනවට වඩා එතන දැන් ලොකු දෙයක් නේ. එතන ලොකු අදහසක් එතන ප්‍රකාශ කරනවා. හැබැයි මේකේ හරි මතු පිටින් තමයි කියවෙන්නේ. කියුණාට මහ විශාල ගැඹුරක් එක්ක තමයි කතා කරන්නේ. නිරන්තරයෙන්ම එදිනෙදා අපි හැමෝම භාවිතා කරනවා මේ ඉඟිවැකි. නිරන්තරයෙන්ම භාවිතා කරන එක තමයි මේ ඉඟිවැකි වල තියෙන විශේෂ ලක්ෂණ. අපි අරගෙන බැලුවොත් මේක හුස්මට කිව්වොත් නොනවත්තා සරල විදිහට අරගත්තොත් මේකේ අදහස මම මේ කියන KTM කියනව නෙමෙයි. එක හුස්මට. ඒ කියන්නේ පටන් අරගත්ත වෙලාවේ ඉඳලම නොනවත්තා කෙනෙක් යම් කිසි දෙයක් කරාම අපි යොදා ගන්නවා එක හුස්මට. මේක දැන් හතර පන්තියේදී ඔබ මේක හඳුනාගෙන එන එකක්. එක හුස්මට. දැන් ඊළඟ අකුරක් නෑර කියන්නේ පොතක් හරි යම් කිසි දෙයක් හරි අරගත්තාම අපි එක කියවන්න ගත්තොත් මුල ඉඳලා අග වෙනකන් අවසානයේ දක්වාම වෙන කිසිම දෙයක යෙදෙන්නේ නැතුව කියවනකොට තමයි අපිට මේ අකුරක් නෑර කියවීමට අපි යන්නේ. දැන් 99න් බේරුණා. දැන් මේකට අපි කියන තවත් ඒවා දැන් අපි ගාව තව එහෙම ඒවා තියෙනවා. දැන් 99න් බේරුණා කියලා කියන්නේ යම් කිසි අනතුරකින් මේ බොහොම ඔන්න මෙන්න යුගල පදයකුත් එක්ක එක්කව කරලා මම මේ කිව්වේ. නේද? මේ ලොකු අනතුරකින් බේරුණාම අපි කියනවා 99න් බේරුණා. අපි කියනකොට නූලෙන් බේරුණේ. අයියෝ කෙස් ගහෙන් බේරුණේ.
බලන්න පුතේ මේ එකම ඉඟිවැකියට දැන් මම මේ තව ඉඟිවැකි කීපයක් එක්ක අහු කරේ බලන්නකෝ. නූලෙන් බේරුනේ නූලෙන්. දැන් ඔය මැනුම් ක්‍රමවේදයේදී නූලෙන් කියලා මේ භාවිතා කරනවා. සාමාන්‍ය වඩු බාසුන් නැහැලා ඒ වගේම ඔය මෝටර් යාන්ත්‍රික ශිල්පීන් මේගොල්ලෝ වගේ ඒගොල්ලෝ කියන නූලක ප්‍රමාණයක් කියන්නේ නූලක් කියලා කියන්නේ ඔය අඟලකින් ප්‍රමාණයක්. අන්න එහෙම චූටි ප්‍රමාණයක්. කියන්නේ නූලෙන් බේරුනේ යා. දැන් පාවිච්චි කරන මම අර කිව්ව එක තමයි. එදිනදා ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙලා එනකොට මේ ඉඟිවැකි දශමෙන් බේරුණා කියලා කියනවා. දැන් කියනවා නූලෙන් 99න් බේරුණා. දශමෙන් බේරුණා. නූලෙන් බේරුණා. දැන් බලන්න පුතේ මේ 99 මහ විශාල අනුතරකින් තමයි මේ බේරෙන්නේ. 99න් බේරුණා කියනකොට අපිට කියන්න තියෙන ඒක ලොකු අනතුරකින් ලොකු මොකක් හරි තමුන්ට වෙන්න ගිය ගැටලුවකින් යන්තම් මේ බේරුණා. දැන් ඒකම බලන්න තව ඉඟිවැකි කීපයක් භාවිතා කරලා ඊ අදහසම දෙනවා. අර මම ඒකයි කිව්වේ ඔබට මේ 99න් බේරුණා කියන එකවත් නූලෙන් බේරුණා කිව්වත් දශමෙන් බේරුණා කිව්වත් දැන් මේ අපේ භාෂාව තමයි පෝෂණය කරන්නේ. අපේ භාෂාව එච්චර පෝෂණය කරනවා. රසවත් කරනවා. පුතේ බලන්නකෝ අපි කොච්චරනම් ජීවිතේ භාවිතා කරනව ඇද්ද ඉඟිවැකි. අපි එදිනෙදා ජීවිතේ කතා කරනකොට කොච්චරනම් අපි භාවිතා කරනව ඇද්ද. ඔබ හිතන්නකෝ. දැන් මොකක් හරි වැඩකට ගිහින් තාත්තා එනකොට කොච්චර දේවල් කියනවා තාත්තා. අයියෝ කියලා වැඩක් නෑ මං හරි අමාරුවකනේ වැන්නේ. වැඩේ නම් කොට උඩ. ඒ ගිය වැඩේ නම් කොට උඩ. වැඩේ කොට උඩ. දැන් බලන්නකෝ එහෙම තාත්තලා කියනවා. මේ ඔබට මම මේ කියන්නේ මේ ඉඟිවැකි හරහා සිංහල භාෂාවේ තියෙන ඒ සුවිශේෂී තත්ත්වයන් හඳුනගන්න. ඒවැ අර්ථය අපේ ජීවිතයට අපි එකතු කරගන්න ඕනේ. දෙවෙනි එක ඒ අර්ථය ඒවැ කියවෙන අර්ථය හඳුනාගත්තාට පසු අපි ඒවා භාවිතා කරන්නත් ඕනේ. දැන් මම ඒක තමයි හොඳම උදාහරණයක් ඉදිරියට කිව්වේ 99න් බේරුණා නම් නූලෙන් බේරුණා දශමෙන් බේරුණා බලන්න අපි කොච්චර භාෂාවේ ඇතුලේ කොච්චර ප්‍රමාණයක් මේ විදිහට ඉංග්‍රීසි භාවිතා කරලා තියෙනවද මේවා හරි වැදගත් අපේ ජීවිතේට අපි එකතු කරගන්න. ඒ විතරක් නෙමෙයි හරි රසවත්. දැන් අපි හිතන්නේ හැබැයි අපි අනන්ත අප්‍රමාණයක් බලන්නකෝ අනන්ත අප්‍රමාණයක් දැන් මේ මම මේ භාවිතා කරන ඔබත් එක්ක කොච්චර වචන ප්‍රමාණයක් මං ඉඟිවැකි ඔබත් එක්ක කතා කරනකොට මම භාවිතා කරනවාද අනන්ත අප්‍රමාණයක් අපි මේව භාවිතා කරනවා. හේතුව අපි කතා කරන භාෂාව රසවත් වෙන්න ඕනේ යම්කිසි කෙනෙක් එක්ක. පළවෙනි දේ ඒකනේ. දෙවෙනි එක මට මහා ගැඹුරක් සහිත අර්ථවත් සහිත දෙයක් තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ භාෂාවේ තියෙන සුවිශේෂී රසයන් මත. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණා. අපිට මේ භාෂාවේ මේක රසවත්ව ඉදිරිපත් කරන ආකාරය නැත්නම් ඒක අර්ථවත් කරන ආකාරය තමයි ඉඟිවැකි වල තියෙන සුවිශේෂීම ලක්ෂණය. සහ හරියට මතු පිටින් අපි අරගෙන බැලුවොත් මතු පිටින් අරගෙන බැලුවට වඩා මේකේ ඇතුලේ අර බොහොම වචන කිහිපයකින් කියවෙන දේ ඊටාම දැඩිව කියන්නේ ඍජුව කියනවට වඩා ව්‍යංගයෙන් අපි කියනවා සරලව කිව්වොත් ව්‍යංගය නැත්නම් හංගලා කියනවා. හංගලා කියනවා මේක ඇතුලේ. ඒක තමයි රත්තරන් දුවේ පුතේ සිංහල භාෂාවේ විශේෂ මේ ඉඟිවැකි කියන එක ගැන අපිට තියෙන වැදගත්ම දේ. දැන් මම ඒකයි කිව්වේ. ඔබ මේවා හඳුනා ගන්න උත්සාහ කරන. දැන් ඉඟිවැකි අරගෙන ගලුවොත් මහා විශාල ඉඟිවැකි ප්‍රමාණයක් තියෙනවා. මරත්තරන් දූල පුතාලට ඒ තියෙන ඉඟිවැකි ඔක්කොම මතක තියාගන්න බෑනේ. හැබැයි ඒ ඉඟිවැකිය යෙදෙනවා නම් යම්කිසි තැනකදී යම්කිසි තැනකට මේ ඉඟිවැකිය යොදලා කෙනෙක් කතා කරනකොට ඒකේ අර්ථය හරියට අර්ථවත් කරගන්න. නැත්නම් ඒ කියවිච්ච දේ හරි අදහස. එයා කියපු දේ හරි අදහස අපි එකතු කරගන්න ඕනේ අපේ ජීවිතේට. මේක තමයි වැදගත්ම දේ. ඉතින් ඒක තමයි පුතේ මේ භාෂාවක් මල භාෂාවක් නොවෙන්න. මල භාෂාවක් කියලා කියන්නේ ලෝකේ තියෙනවා මිනිස්සු භාවිතාවට නොගන්නා වූ භාෂාවන්. දැන් අපි අරගත්තොත් එහෙම අපි ඊටාම හොඳට දන්න. තාම හොඳට දන්න දැන් පාලි වගේ භාෂාවක් අපි අරගත්තොත් ඒවට කියන්නේ මල භාෂාවන් කියලානේ. ඒවා මිනිස්සු භාවිතා කරන්නේ හැබැයි ඒ අවුරුදු ගානක් එහෙම ඉතිහාසයත් එක්ක වෙච්ච සිදුවීම්. ඒ වගේම සිංහල භාෂාව මල භාෂාවක් නොවන්නේ. ඉංග්‍රීසි භාෂාව මල භාෂාවල් නොවන්නේ. දෙමළ භාෂාව මල භාෂාවක් නොවන්නේ. ඒ භාෂාවන් වල තියෙන රසවත් දේවල්.
එකිනෙකා හැමදාම එදිනදා ජීවිතයේදී භාවිතා කරන නිසා. දැන් අපි දන්නවනේ අපි කතා කරන භාෂාව සහ ලිඛිත භාෂාව කියලා අපි වර්ග දෙකක් අපි හඳුන්වනවනේ. එතකොට දැන් මේ ලිඛිත භාෂාවයි කථිත භාෂාව නැත්නම් කතා කරන භාෂාව කතා ආහාර. එතකොට මේ දෙක අපි දෙවිදියකට හැඳුන්වුවාට භාෂාවෙන් කරන මූලිකම ක්‍රියාව තමයි අපි අදහස් ප්‍රකාශ කරන එක. එතකොට භාෂාව ප්‍රාණයෙන් තියෙන්න ඕනේ. නැත්නම් පණ තියෙන්න ඕනේ භාෂාවත් එක්ක. ඉතින් මේ භාෂාව හැඩ කරන්න, අලංකාර කරන්න යොදා ගන්න පද වර්ග වලින් තමයි මේ භාෂාවක් ජීව භාෂාවක් විදිහට අපිට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම රත්තරන් දූල පුතාලට පුළුවන් වෙන්න ඕනේ නිරන්තරයෙන්ම මේ භාෂාවට එකතු වෙන මේ රසවත් යෙදුම් මේ කියන රසවත් යෙදුම් විශේෂයෙන්ම මෙන්න මේ කියන ඉඟි වැගි වගේ දේවල් එකතු කරගෙන අර්ථවත්ව කතා කරන්න. මේකට හරි වැදගත්. අර්ථවත්ව අදහස් ප්‍රකාශ කරන්න. ඒ විතරක් නම් නෙමෙයි. දැන් අපිට හිතෙන්න පුළුවන් එතකොට සර් කියන්නේ මේ එදිනදා ජීවිතේදී අපි මේ කතා කරනවා. ඔව් අද එදිනදා ජීවිතේදී මේව භාවිතා කරන්න ඕනේ. මේක එදිනදා ජීවිතේ භාවිතා කරන්නේ නැත්නම් ලිඛිත භාෂාව විතරක් තිබුණොත් වෙන්නේ මොකද්ද? දැන් ලිඛිත භාෂාවක් තියෙනවනේ පුතේ. දැන් පාලි වලටත් පාලි භාෂාවෙන් ලියනවා. භාෂාව අපි දන්නවා. දැන් ඒ වුණාට භාවිතාවට ගන්න නැහැනේ. කතා කරන්න යොදා ගන්න නැහැනේ. එතකොට මේ භාෂාව මොළ භාෂාවක් වෙනවා සිංහල භාෂාව එහෙම වුණොත් එහෙම. එතකොට අපි මේව භාවිතා කරලා රසවත්ව කතා කරන්නත් ඕනේ. ඒ කතා කරනවා වගේම තමයි අපිට මේ දේ මේ ඉඟිවැකි රූඩි නැත්නම් ඉඟිවැකි එහෙම නැත්නම් අපි හඳුන්වන රූඩි මේ වගේ අර භාෂාව හැඩ කරන යෙදුම් භාවිතා කරලා නැත්නම් පද වර්ග භාවිතා කරලා ලිවීමේත් අපිට යෙදෙන්න පුළුවන්. ඒක තමයි පුතේ මේකේ වැදගත්ම කාරණා. සහ නිරන්තරයෙන්ම මේවා කතා කරන්න. කතා කරනකොට ඒ තැන්වලට හරි රසවත්ව යොදන එක. එම සිද්ධි හරියට අලංකාර වෙන්න, හැඩ කරන්න යොදන එක තමයි මේ සිංහල භාෂාවේ මේ ඉඟිවැකි වලින් කරන පළවෙනිම කාරණාව. දැන් අනික් පද වර්ගවලදී දාගන්න එක ඇත්ත. ඔයගොල්ලෝ හිතලා බලන්න මම අර ඔබට කිව්වේ දැන් ඔන්න කියනවා කෙනෙක් අපි එදිනදා ජීවිතේ කොච්චර මේ ඉඟිවැකි භාවිතා කරනවද කියනවා නම් දැන් ගල් පැලෙන බොරුනේ ඔයා කියන්නේ. අපි එහෙම කියනවද නැද්ද? අපි කියනවා. ඒක මොකද්ද? දැන් බොරුවක් කිව්වහම ගල් පැලෙන්නේ නැහනේ. ගල් පැලෙන බොරු. අපි එහෙම කියනවද නැද්ද? එහෙම කියනවා. එතකොට මේ කිව්ව බොරුව මහ විශාල බොරුවක්. දැන් තිත්ත කරුවලේ යන්නේ. එහෙම කියනවනේ අපි. එහෙමත් අපි කිය තිත්ත කළුවර තිත්තද? හැබැයි තිත්ත කළුවරේ කිව්වහම අපිට මේක ඇතුලේ දැනෙනවා. මොකද්ද දැනෙන්නේ? ආන්න හරි. මේ කරුවල කිව්වට නිකන් සහන් එලියක් වන්නේ නැති කොහෙන්වත් ආලෝකයේ පොඩ්ඩක්වත් එන්නේ නැති මහත් තද ඝන කළුවරක් කියන එක තමයි අපිට දැනෙන්නේ. 100ක් කළුවරයි කියන එක තමයි අපිට දැනෙන්නේ. දැන් බලන්නකෝ. දැන් මේවා අපි භාවිතා කරන්නේ නැද්ද භාෂාවේදී? අපි භාවිතා කරනවා මම රත්තරන් දුවේ පුතේ. අන්න එක තමයි මෙතන වැදගත්ම දේ. අපි මේවා භාෂාවට භාවිතා කරන. දැන් මං හිතන්නකෝ ඔයා නම් මහ ගල් පැලෙන බොරු කියන්නේ. අපි එහෙම කිව්වයි කියලා හිතන්නකෝ කෙනෙක්ට. අපි මේක භාවිතා කරන වචන එකක්. එතකොට ගල් පැලෙන බොරු. ඔයා ගල් පැලෙන බොරුනේ කියන්නේ. එහෙම කියනවා. ඒක කියනකොට දැන් බලන්න ඒ කියන අපි කාට හරි කෙනෙක්ට කියන්නේ ඒ කියන එක්කෙනා අපෙන් මේක අහගන්න එක්කෙනා ගේ හැසිරීමේ ස්වභාවය. ඒක ඇතුලේ අපි කියලානේ. එයා හැම වෙලාවෙම ගල් පැලෙන බොරු. කියන්නේ එයා කිව්ව බොරුව සාමාන්‍ය බොරුවක් නෙමෙයි මහ විශාල බොරුවක්. දැන් අපි මේකෙන් පදයක් අරගෙන බලමුකෝ. මම ඊයේ මොර සූරන වැස්සේ ගෙදරට දිව්වේ. එහෙම කියනවද නැද්ද අපි? කොච්චර අපි කියනවද? මොර සූරන වැස්සේ තමයි අපි දිව්වේ. නා කපන වැස්ස. මෙන්න මේ මොර සූරන වැස්සට තව සමාන මේ යෙදුම නා කපන වැස්ස. එහෙමත් අපි කියනවා. දැන් මේ මොර සූරන වැස්සේ තමයි මම ගෙදරට දිව්වේ. අයියෝ මේ අන්න මොර සූරන වැස්සක් එන්න හදන්නේ දැන් නම් ඉක්මනට ගෙදර යමු පිට්ටනිය ඉඳලා ඕ තව යාළුවෙක් කියනවද නැද්ද? කියනවා. හැබැයි එතකොට අපි භාවිතා කරනවද නැද්ද? භාවිතා කරනවා. ඒතර දැන් ඔබ බලන්න රත්තරන් දුවේ පුතේ කොච්චර රසවත් වුණාද කියලා. දැන් මේක සාමාන්‍ය වැස්සක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මහ විශාල වැස්සක්, මහා තද වැස්සක් ගැන තමයි මේ කියන්නේ. එතකොට අපිට තේරෙනවා මෙයා මේ කියන්නේ
තද වැස්සක් ගැන කියන කාරණාව අපි දන්නවා. දැන් මේක තමයි සිංහල භාෂාවේ තියෙන සුවිශේෂී ලක්ෂණ සහ රසවත්භාවය මේ ඉඟිවැකි වල. ඉතින් ඒ හින්දා ඒ විතරක්ම නෙමෙයි. අපිට නිරන්තරයෙන් පුළුවන් වෙන්න ඕනේ මේවා භාවිතා කරලා ලියන්න. එතකොට කොහොමද එහෙනම් මේවා භාවිතා කරලා ලියන්නේ? ඔහු තමා සතුව තිබුණු ළමා පොත අකුරක් නෑර කියවා අවසන් කළේය. අර ලස්සනට අකුරක් නෑර. බලන්න මේ කියනකොට මේක හැඩේ අකුරක් නෑර කියවා අවසන් කළේ. දැන් මේවා තමයි පුතේ වැදගත් වෙන්නේ. දැන් අපිට තව ඔන්න යොදා ගන්න පුළුවන්. හරි එදිනදා ජීවිතයේදී දැන් කොච්චර මේක අපි යොදා ගන්නවා වගේ මේවා පැකිවලට යොදලා ලියන්න පුළුවන්. දැන් කවියක් හදන්න. ඈතින් මොරසූරන වැස්සක් ඇදහැලි. නේද? ගංගාවල් පිරී ඉතිරී යයි. කොච්චර දේවල් අපිට ලියන්න පුළුවන්. අදහස් ගණනාවක් රාශියක් මේක ඇතුලේ ලියන්න පුළුවන්. කියන්න පුළුවන්. අපිට පුළුවන් නම් අපිට හිතනවා නම් අපිට යමක් කරන්න පුළුවන්. මේ ඉඟිවැකි භාවිතා කරලා. අර මම ඔබට කිව්ව කාරණාව ලියනවාටත් වඩා අපි නිරන්තරයෙන් මේ ඉඟිවැකි භාවිතාව ගන්නේ කතා කරනකොට භාෂාව රසවත් කරලා සහ විශාල හඬක් විශාල තොරතුරක් විශාල අදහසක් ව්‍යංගයෙන් ඉඟියෙන් කියන්නේ. ඒක තමයි අපි උත්සාහ කරන්නේ. බලන්නකො මෙන්න මේ චුට්ට පාසල් වගා බිම. මේක හොඳට කිවලමු. පාසල් වැත්තේ පිටුපස ඇති බිම් කොටසක අපේ පන්තියේ වගා බිම සකස් කර ඇත. සෑම සඳුදාවකම උදෑසනින් පැමිණෙන සිසුහු එහි වල් පැල ගැලවීම, පොහොර දැමීම සහ වතුර දැමීම ආදී කටයුතු කරති. අද මේ කියන්නේ පාසල් වත්තේ පිටුපස ඇති බිම් කොටසක අපේ පන්තියේ වගා බිම සකස් කර ඇත. සෑම සඳාවකම උදෑසනින් පැමිණෙන සිසුහු එහි වල් පැල ගැලවීම, පොහොර දැමීම සහ වතුර දැමීම ආදී කටයුතු කරති. එක් සඳුදාවක උදෑසන 6:30 වන විට පැමිණ සිටි අපි ගුරුතුමියද සමග වගා බිමට ගියෙමු. වෙනදාට මීට වඩා ළමයි උදෙන්ම එනවනේ. අද මොකද මේ ළමයි අඩු? යයි ගුරුතුමිය අප දෙස බලමින් පැවසුවාය. අනිත් අය දැන් ඒ ටීචර්යයි පවිත්‍රා කීවාය. එහෙම බෑනේ දරුවනේ. පුංචි කාලේ ඉඳලම පුරුදු වෙන්න ඕනේ වෙලාවට වැඩ කරන්න. ඇඟ බේර ගන්න වැඩ කරලා හරියන්නේ නැහැ. වගකීමක් පැවරුවා නම් ඒ දේ හරියටම කරන්න ඕනේ. ගුරුතුමිය කීවාය. දැන් ඔන්න බලන්න මම ආපහු නැවත ඒ ටික කියවන්නම්. අනිත් අය දැන් ඒ ටීචර් යයි පවිත්‍රා කීවාය. එහෙම බෑනේ දරුවනේ. පුංචි කාලේ ඉඳලාම පුරුදු වෙන්න ඕනේ වෙලාවට වැඩ කරන්න. ඇඟ බේර ගන්න වැඩ කරලා හරියන්නේ නැහැ. වගකීමක් පැවරුවා නම් ඒ දේ හරියට කරන්න ඕනේ. ගුරුතුමිය කීවාය. දැන් මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මොකද්ද? හරි. මේ කියන වගා බිමට ටීචර්ත් එක්ක එදා සඳුදා දවසේ ආපු ළමයි ටික ගිහින් තියෙනවා මේකේ වල්පැල සුද්ධ කරන්න. සුද්ධ කළ විතරක් නෙමෙයි. ඉතින් අපි වල්පැල විතරක් නෙමෙයිනේ. නේද? පොර දැම්මා වෙන්න පුළුවන්, වෙන දේවල් කරා වෙන්න පුළුවන්. මේකේ වල්පැල ටික අයින් කරලා වතුර දැම්මා වෙන්න පුළුවන්. ඉතින් මේ බොහෝ දේකට තමයි මේගොල්ලෝ වගා බිමකට යන්නේ. හැබැයි වෙන්දාට මේ කියන වගා බිමට වෙන්දට ගොඩක් ළමයි යනවා. ඒ කියන්නේ මුල්ම දවස් ටිකේදී. එහෙම වෙන්නත් පුළුවන්. එතකොට අද එච්චර ළමයි ප්‍රමාණයක් ගිහින් නැහැ. අද ගිහින් තියෙන ළමයි ටික දෙනයි. ටීචර්ත් එක්ක ගිහලා තියෙන ළමයි ටික දෙනයි. දැන් ඔක් කියනවා හරි ලස්සන මේ බලන්න මෙතන. මෙහෙම කියන. වෙනදාට මීට වඩා ළමයි උදෙන්ම එනවනේ. මීට වඩා ළමයි උදෙන්ම එනවනේ. කවුද කියන්නේ? ටීචර් කියනවා. අද මොකද මේ ළමයි අඩු? යයි ගුරුතුමිය අප දෙස බලමින් දැන් ටීචර් අහනවා මොකද මේ ළමයි අද අඩු කියලා. මේ ළමයි අඩු. එයි කියලා අහනවා. අහනකොට ඒ ළමයි ටික බේර ගන්න තමයි කවුද මේ උත්තර දෙන්නේ? පවිත්‍ර. පවිත්‍ර කියනවා මොකද්ද? අනිත් අය දැන් ඒ ටීචර්. එහෙම හොඳ යාළුවෝ ඉන්නව නේද? ඔව්. බලන්න එහෙම බැහැනේ දරුවෝනේ. හැබැයි ටීචර් තේරෙනවා නෑ. මෙයා අනික් කට්ටියවත් බේර ගන්න තමයි මේ උත්තරේ දුන්නේ. පවිත්‍ර හොඳ දරුවෙක්. තමුගේ යාළුවන්ව බේර ගන්න එක්තරා විදියකට නේද? හොඳ යාළුවෙක් මෙහෙම බැලුවා. එහෙම බෑනේ දරුවෝනේ. කවුද කියන්නේ? ටීචර් කියනවා නෑ එහෙම බෑ දරුවෝනේ. එහෙම බෑ. පුංචි කාලේ ඉඳලාම පුරුදු වෙන්න ඕනේ වේලාවට වැඩ කරන්න. පුංචි කාලේ ඉඳලම පුරුද්දක් තියෙන්න ඕනේ පුරුදු වෙන්න ඕනේ මොකටද?
වෙලාවට වැඩ කරන්න. වෙලාවට වැඩ කරන්න. බලන්න ඊළඟට දෙන වචනේ. ඇඟ බේර ගන්න වැඩ කරලා හරියන්නේ නැහැ. අන්න පුතේ දෙනවා ඉඟි වැකියක් මෙතන්ට. ඇඟ බේර ගන්න වැඩ කරලා හරියන්නේ නැහැ. වගකීමක් පැවරුවා නම් ඒ දේ හරියටම කරන්න ඕනේ ගුරුතුමිය කීවාය. දැන් බලන්නකෝ. දැන් ළමයි ටිකක් පන්තියේ ඇවිල්ලා වගාබිමලට ගිහිල්ලා වගාබිමට ගිහින් ඒ ළමයි එක ටීචර් දැන් වැඩ පටන් අරගන්න හදන්නේ මේ වගාබිම සුද්ධ කරලා. දැන් එතනට වෙන්දා එන තරම් ළමයි ඇවිල්ලා නැහැ. දැන් ටීචර් කියනවා කෝ පුතේ වෙන්දා එන ළමයි ටික නෑනේ අද කියලා. කියනකොට යාළුවෙක් ඉඳන් කියනවා නෑ ටීචර් අනිත් අය දැන් එයි ටීචර්. දැන් එයි කියන්නේ දැන් හරි එයි. වෙන්දට උදෙන්මනේ යන්නේ. එහෙම කියනවා. කියනකොට ටීචර් තේරෙනවා නෑ. ටීචර් දැන් කියනවා නෑ මේක වෙලාවට වැඩ කරන්න ඕනේ. වෙලාවට වැඩ කරන්න ඕනේ. එහෙම බෑනේ දරුවනේ පුංචි කාලේ ඉඳලම පුරුදු වෙන්න ඕනේ. වෙලාවට වැඩ කරන්න. බලන්න ඕකින් මේ මෙතන වැදගත්ම කාරණාව ටීචර් හරි ලස්සනට කියනවා. ඇඟ බේර ගන්න. ඇඟ බේර ගන්න. ඒ කියන්නේ වැඩෙන් පැහැර හැරලා විවිධ හේතු කියලා මේ වැඩෙන් ගැලවෙන්න හදනව කට්ටියට තමයි මේ ටීචර් කියන්නේ. මොකද්ද කියන්නේ? ඇඟ බේර ගන්න. අපි ඉස්සරහදී කතා කරමු මේකේ තේරුම මොකද්ද කියලා. දැන් ඔහොම කට්ටිය අපි අතර ඉන්නවද නැද්ද? ඉන්නවා. දැන් ඒක තමයි මේක. දැන් සමහරක් කට්ටිය ඉන්න මොකක් හරි ඉස්කෝලේ ලොකු වැඩක් තියෙනකොට එන්නේ නැහැ. නැත්තම් කියන පරක්කු වෙලා ඇහිල්ලා. අද මට අතු ගන්න බැරි වුණා සර් මේ වෙනකොට බස් එක මගදී කැඩුණානේ මං ඊට කැඩුණා. මේ සමහරක්කට ගල් පැලෙන බොරුවක් එන්න පුළුවන්. හරි නේද මම මේ කිව්ව ඉඟි වැකි හරියට හරි නේද? අන්න මං කිව්ව ගල් පැලෙන බොරුවක් එන්න පුළුවන්. හැබැයි එයා මොකද්ද කරන්න හදන්නේ? ඇඟ බේර ගන්න හදනවා. ඇඟ බේර ගන්න හදනවා. දැන් ඇඟ බේර ගන්න හදනවා කියන්නේ මොකද? තමුන්ගේ වගකීම් වලින් මග අරින කට්ටියට තමයි මේවා පැහැදිලිවම භාවිතා කරන්න. බලන්න පුතේ මේක කොච්චර රසවත් යොදන්න පුළුවන්ද සහ කොච්චර අර්ථවත්ව කියන්න පුළුවන්ද කියන එක හිතන්න. මේ ඇඟ බේර ගන්න කිව්වහම යටින් කියවෙන අදහස හරි ප්‍රබල අදහසක්. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කාරණා. මතු පිටින් කියවෙන අදහසට වඩා මහා ගැඹුරක් සහිතව මේක අපිට කියලා අවසන් කරනවා. සහ අර්ථවත් කරලා රසවත් කරලා කියනවා. අනික් කාරණාව මේක තමයි ඊළඟ වැදගත්ම දේ. ඊළඟ එක තමයි මේක භාවිතා කරලා තියෙන්නේ ටීචර් කොයි වෙලාවේද? කතා කරනකොට තමයි භාවිතා කරලා තියෙන්නේ. පොඩ්ඩක් මේකේ හැඩ හොයාගන්න උත්සාහ ගන්න. ටීචර් තමයි මේක කියන්නේ. ටීචර් කතා කරනකොට තමයි මේ වචනේ එළියට දාන්නේ. හැබැයි ටීචර්ට කියන්න තිබුණා නම් මේ ඇඟ බේර ගන්න කියන වචනේ ඇඟ බේර ගන්න වැඩ කරලා හරියන්නේ නැහැ. ඔච්චරයි ටීචර් කියන්නේ. ඒකද ඇඟ බේර ගන්න කියන වචනේ නොකිය ටීචර් මේක ඒ කියන ඉඟිවැ කිය නැතුව එයාට කියන්න උනා නම් කියලා හිතලා බලන්න. නිවැරදිව වගකීම් දරන්න නැතුව වැඩවලින් ගැලවීම සඳහා ඔච්චර ටිකක් කියන්න වෙන්නේ නැද්ද කියලා බලන්න. ඔය කියවෙන අදහස මේක ඇතුළට දාන්න එපානේ පුතේ. ටීචර් හරි සරලව ටක් ගාලා මේක කියලා ඉවර කරා මෙන්න මේ ඉඟිවැකිය භාවිතා කරලා. ඒතර මතු පිටින් කිව්වට වඩා යටින් මේක හරියට කියලා අවසන් කරාද නැද්ද? හරියට කියලා අවසන් කරා ටීචර්. මෙන්න මේක තමයි හරි වැදගත් වෙන්නේ. හරිද? හරි වැදගත් වෙන්නේ මෙන්න මේක දසමෙටම යටින් නොකිය කියලා අවසන් කරා. දැන් මේකේ ඇත්ත කතාව මොකද්ද? ඇඟ බේර ගන්න කියන්නේ මොකද්ද? වගකීමෙන් බේරෙන අය. හරි මතු පිටින් ටක් ගාලා කියන්න පුළුවන් අපිට. දැන් මේක කියවෙන අදහස ඇඟ බේර ගන්නවා කියන්නේ වගකීමෙන් බේරීම. දැන් වගකීමෙන් බේරීම කියන එක ඇතුලේ තව බොහෝ දේවල් ටිකක් කියවෙනවද නැද්ද? කියවෙනවා. දැන් මේක තමයි පුතේ මම කිව්වේ සිංහල භාෂාව අර්ථවත් කරනවා සහ හැඩ කරනවා. හැඩ කරනවා. හොඳට මතක තියාගන්න හැඩ කරනවා. මේ හැඩ කරන්න මේ ඉඟිවැකි පුදුම තරම් උදව්වක් වෙනවා මේ භාෂාව පෝෂණය කරනවා නිරන්තරයෙන්. මේක තමයි හරිය වැදගත්ම කාරණාව. අපි බලමු මෙතනින් එහාට. අපේ වගාබිම පාත්ති 3කින් සමන්විතය. එක් පාත්තියක අමු මිරිස්ද තවත් පාත්තියක බණ්ඩක් ආද අනෙක් පාත්තියේ වම්බටුද වගා කර ඇත. අපේ වගාබිම පාත්ති 3කින් සමන්විතය.
එක් පාත්තියක අමුමිරිස්ද තවත් පාත්තියක බණ්ඩක්කාද අනෙක් පාත්තියේ වම්බටුද වගා කර ඇත. එදින පොහොර ගෙන ඒමට තිබුණේ කවිඳුටය. අපි පාත්තිවල වල් පැල ගලවමින් සිටියෙමු. කවිඳු හති දමමින් මා අසලට පැමිණියේ රැගෙන බෑගේද බිම තැබ්වේය. එදින පොහොරගෙන ඒමට තිබුණේ කවිඳුටය. අපි පාත්තිවල වල් පැල ගලවමින් සිටියෙමු. කවිඳු හති දමමින් මා අසලට පැමිණියේය. රැගෙන බෑගේද බිම තැබුවේය. කවිඳු මොකද මේ බය වෙලා වගේ? මම ඔහු දෙස බලමින් විමසුවෙමි. මට අද පරක්කු වුණා. ටීචර් බනී කියලා බයටම මට හීන්දාඩිය දැම්මා. කවිඳු කීවේය. මොකද මේ කියන්නේ? මට අද පරක්කු වුණා. ටීචර් බනී කියලා බයටම මට හීන්දාඩිය දැම්මා. කවිඳු කීවේය. මම ඔහුගේ සිත සැනසුවෙමි. මොකද මේ කියන්නේ? දැන් බලන්නකෝ. මෙතන කියවෙන විදිය. දැන් මෙතන්ට වෙනකොට මේගොල්ලෝ අර කිව්ව වගාබිමේ මොනවද කරන්නේ? වගාබිමේ වල් පැල ටික මේගොල්ලෝ ගලවනවා. හැබැයි එදා දවසේ වගකීමක් තිබිච්ච එක්කෙනෙක් ඉන්නවා පොහොර අරගෙන එන්න මේ කියන වගාබිමේ පාත්ති වලට දාන්න. එයා තමයි කවුද? කවිඳු. කවුද? කවිඳු. ඔන්න දැන් කවිඳු දුවගෙන එනවා. මේ කවිඳු පරක්කු වෙලා තමයි එන්නේ. කවිඳු මොකද මේ බය වෙලා? ඔහු දෙස බලමින් විමසුවේ. මට අද පරක්කු වුණා. ටීචර් බනී කියලා බයටම මට හීන්දාඩිය දැම්මා. ඔන්න දැන් මම තව පොඩි වචනයක් කිව්වා. හති දාගෙන ආවා. හති දාගෙන ආවයි කියන්නේ මහ වේගෙන් දැන් බලන්න පුතේ මේකත් එක්ක බැඳිච්ච අපි ඉඟිවෙකි කොච්චරනම් භාවිතා කරනවද එදිනදා ජීවිතේදී. දැන් මම මේ කිව්වේ ඒක තමයි. දැන් එකක් කියන්න යනකොට තව අපිට ඉඟිවෙකි රාශියක් අපි අතරින් කියවෙනවා. මේක තමයි ඉඟිවෙකි වල තියෙන විශේෂ ලක්ෂණය. අනිත් කතන්දරේ තමයි දැන් මේ කවිඳු වේගෙන් දුවගෙන ඇවිල්ලා තියෙන ටීචර් බනී කියලා බයට. දැන් ටීචර් බනී කියලා බයටම මට හීන්දාඩිය දැම්මා. දැන් බලන්නකෝ ටීචර් බනී කියලා බයට හීන්දාඩිය දැම්මා. හීන්දාඩිය දැඩිසේ බියටපත් වීමනේ මේකේ තේරුම. දැන් මෙයා හීන්දාඩිය දැම්මයි කියලා කියන්නේ මම එච්චරම බය වුණා. මම කොච්චර බය වුණාද කිව්වොත් මට කියන්න බැරි තරම් මම හීන්දාඩිය දාන්න මම බය වුණා. ඒකේ තේරුම තමයි හීන්දාඩිය. ඇත්තටම අපි හදිසියට බය වුණොත් යම් කිසි දෙයකට කපාට ගැස්සිලා ගියොත් ඇත්තටම අපිට පොඩි දාඩියක් දාන්න නැගට. දැන් මේක අරගෙන තමයි මේ සිංහල භාෂාවේ මේක පෝෂණය වෙලා තියෙන්නේ. දැන් මේවා හරි ප්‍රායෝගිකව හරි ලස්සනට අලංකාරව තමයි රත්තරන් දුවේ පුතේ මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක තමයි රත්තරන් දුවේ පුතේ මම මේ කියන්නේ මේක මේ භාෂාව රසවත් කරන සහ හැඩ කරන වචන. භාෂාව රසවත් කරන පෝෂණය කරන සහ හැඩ කරන. මම කියන්නේ අර්ථවත් මේ සියල්ලත් අතරතුර හැඩ කරන. හරි ලස්සන අලංකාරයක් මේක ඇතුළට ගෙනල්ලා දෙන මේ භාෂාවට. දැන් ඒක තමයි මේ කියන්නේ. ටීචර්ට හීන්දාඩිය දැම්මා. දැන් මේක ඇතුලේ කොච්චර කතාවල් කියද ටීචර් බනී. ටීචර් දොස් කියයි. ඔයා හොඳ නැහැයි කියයි. ඔයා වගකීමක් ගන්න බැරි ඇඟ බේර ගන්න එක්කෙනෙක් කියලා කියයි. දැන් බලන්නකෝ මේ හීන්දාඩිය දැම්මා කියන්නේ මෙයා බය වෙච්ච හේතු ගණනාවක් ඇතුලේ තියෙන්න පුළුවන්. දැන් අපි හිතන්න ඕනේ මම රත්තරන් දුවේ යන්නේ විදියට. දැන් මේ වගේ එකක් අපිට කියවන්න හම්බුනම මම දන්නවා ඔබට මේවා කියවනකොට මේවා අර්ථවත් කරගෙන නැත්තම් මේවා අර්ථවත් කර ඒවැ කියවෙන අදහස හරියට අපි උකහා ගන්න එක තමයි පුතේ අපේ ජීවිතේට වැදගත් වෙන්නේ. ඒ එතකොට තමයි සිංහල භාෂාව අපි හරියට අල්ලගත්තා හරියට ඉගෙන ගත්තා වෙන්නේ. මොකද මේක අපේ මව් භාෂාවනේ. ඒතර මව් භාෂාවේ තියෙන හැඩ අලංකාර අපි හොඳට හඳුනාගෙන තියෙන්න ඕනේ. හැඩ අලංකාර හොඳට මතක තියාගන්න. හැඩ අලංකාර මේ සියල්ල සිංහල භාෂාව ඇතුලේ තියෙනවා.
ඉතින් ලෝකේ තිබෙන ප්‍රධාන භාෂාවල් වලින් එකක් සහ හැඩ සහිත භාෂාවල් වලින් එකක්. ඒ කියන්නේ එච්චර රසවත් ප්‍රකාශ කරන්න පුළුවන් බොහෝ දේවල්. ඉතින් ඒ සඳහා අපිට උදව් කරන එකක් තමයි මේ ඉංග්‍රීසි. හරි. දැන් තේරුම් ගත්තද මෙතනට එනකොට මේක හීන්දාඩිය දැම්මයි කියන්නේ දැඩිසේ බියටපත් වීම කියන එකෙන් ඔබටත් අපිට හිතන්න පුළුවන්ද බැරිද? හිතන්න පුළුවන්. මම ඔහුගේ සිත සැනසුවෙමි. මිරිස් පාත්තියේ අමු මිරිස් පැලවල කරල් බිමට බර වී තිබුණු දැකීම අප කාගේත් සතුටට හේතු විය. බලන්න ලස්සනට ඊළඟට කියනවා මිරිස් පාත්තියේ අමු මිරිස් පැලවල කරල් බිමට බර වී තිබෙනු දැකීම අප කාගේත් සතුටට හේතු විය. හරිද? මේ ළමයි ගොඩක් මහන්සි වුණානේ. ඒ නිසා තමයි පළදාව මෙහෙම ලැබුණේ. මේ ළමයි ගොඩක් මහන්සි වුණානේ. ඒ නිසා තමයි පළදාව මෙහෙම ලැබුණේ යයි ගුරුතුමිය මිරිස් කරල් අල්ලමින් පැවසුවාය. මේ ගමන ආදායමෙන් අපේ පන්තියට පොත් අල්මාරියක් ගන්න පුළුවන් නේද ටීචර්? කාව්‍යා ගුරුතුමියගෙන් විමසුවාය. මේ ගමන ආදායමෙන් අපේ පන්තියට පොත් අල්මාරියක් ගන්න පුළුවන් නේද ටීචර්? කාව්‍යා ගුරුතුමියගෙන් විමසුවාය. බලන්න මේ සිද්ධියට මේක ඊට පස්සේ සම්බන්ධ වෙන ආකාරය බලන්න. හරිද පුතේ? කාව්‍යා ඒ ටිකට අහසේ මාලිගාත් හදලානේ යැයි පැවසූ ගුරුතුමිය මේ පාර ආදායමෙන් නම් බැරි වෙයි. ඒත් අපි උත්සාහ කරමුකෝ යයිද පැවසුවාය. දැන් මොකද කියන්නේ? වැල්ලේ මාලිගා හදුවාම මොකද වෙන්නේ? මුහුදු වෙරළේ අපි හදනවනේ මාලිගාවල්. මුහුදු වෙරළේදී නේද? ලස්සනට වැලි එක්කහු කරලා මෙහෙම ගොඩවල් එක්කහු කරලා හදනවා. මොකද වෙන්නේ? අන්න හරි. රැල්ලක් ආවහම අර මාලිගාව කඩාගෙන යනවා. අපි එතනත් එහෙම එකක් කියලා. දැන් ඊළඟට මෙතන එක කියන්න බලන්නකෝ. අහසේ මාලිගාත් හදලා. එතකොට අහසේ හදන්න පුළුවන් දර වැල්ලේ හැදුවා වගේ බෑ. ඒ දෙකම ස්ථාවරද? නෑ. දැන් වැල්ලේ හැදුනකොට හදන්න හරි පුළුවන්. අහසේ අපි කොහොමද හදන්නේ මාලිගා? අපි හිතනවා විතරයි. මොකද්ද අපිට කරන්න පුළුවන්? අපි හිතනවා විතරයි. හැබැයි අපිට පුළුවන් මනසින් මාලිගාවක් හදන්න. අපි මේ වගේ දේවල් අරගත්තාම කෙනෙක්ට යන්න බැරි ඉසව්වක්. නැත්නම් කෙනෙක්ට අත්පත් කරගන්න බැරි. එක්තරා විදිහට අපි මේකට කියනවා සිහින කියලා. සිහින කියලා කියනවනේ එක පැත්තකින්. මවනවා විතරයි. අහසේ මාලිගා හදනවා. මෙව සිහින. අපි එහෙමත් කියනවනේ. නේද? දැන් කෙනෙක්ට අත්පත් කරගන්න බැරි දෙයක්. නැත්තම් සරලව අරගත්තොත් එහෙම ඉටු නොවන සිහින මෙවීම් වලට. කියන්නේ මේක ඉෂ්ට කරගන්න බැරි දේවල් ගැන අපි හිතනකොට අපි කියනවා අහසේ මාලිගා හදන්න එපා කියලා. ටීචර් කියන්නේත් ඕකම තමයි. ටීචර් කියන්නේ අහසේ මාලිගාත් හදලානේ. ඉටු නොවන සිහින. දැන් එහෙම කොච්චර දේවල් තියෙනවද? මම හෙට උදේ යනවා හදට යන්න. අපිට එහෙම කිව්වට එහෙම නිකන් හිතන්න විතරයිනේ පුළුවන් පුතේ. අපි සමහරක් වෙලාවට එහෙම සිහිනවල ජීවත් වෙනවා. අන්නේ සිහිනවලට කියන්නේ මොකද්ද? අපි අහසේ මාලිගා හදනවා කියලා තමයි කියන්නේ. අහසේ අපිට පුළුවන් ද මාලිගාවක් හදන්න. වැල්ලේ හරි හදන්න. වැල්ලේ නම් පොඩ්ඩක් හරි හදන්න පුළුවන්. ඒතර වැල්ල ආවහම ඒක කඩලා යනවා. හැබැයි අපිට අහසේ මාලිගා කියන්න හදන්න වෙන්නේ 100%ක් කොහෙන්ද? අපේ හිතින්, අපේ ඔළුවෙන් අපි මවාගෙන තමයි මේවා හදන්න වෙන්නේ. දැන් මේ බලන්න කොච්චර ලස්සනද කියලා මේක යොදා ගන්න හැටි මේ ගමන ආදායමෙන් අපේ පන්තියට පොත් අල්මාරියක් ගන්න පුළුවන්. මොකද ගන්න පුළුවන්? පොත් අල්මාරියක්. පොත් අල්මාරියක් ගන්න පුළුවන්. ඇත්තටම මේ පාත්තියෙන් ලැබෙන ආදායමෙන් පොත් අල්මාරියක් ගන්න තරම් මේකේ තියෙන පළදා විකුණලා එහෙම ගන්න පුළුවන් වෙයිද? අපි දන්නවා පොත් අල්මාරියක් කිව්වහම ලොකු වියදමක් සහිත එකක්. ලොකු මිලක් සහිත එකක්. එතකොට දැන් මේ කියන කාව්‍ය හිතනවා නෑ අපේ පළදා විකුණලා අපිට හදාගන්න පුළුවන් පොත් අල්මාරියක්. ඇත්තට මේක ඉෂ්ට කරගන්න පුළුවන් එකක්ද? බෑ. අනේක තමයි ටීචර් කියන්නේ. ටීචර් දන්නවනේ ටීචර් ප්‍රායෝගිකයිනේ. ටීචර් දන්නවා මේ ආදායම අරගෙන වික්කාය කියලා ඔච්චර ලොකු දෙයක් කරන්න බෑ කියලා. අන්න ඒකට තමයි කියන්නේ ටීචර්
කාව්‍යා ඒ ටිකට අහසේ මාලිගාත් හදලන කියලා කියන්නේ. දැන් පුතේ මේවා ඇතුලේ තියෙන්නේ අර මම කිව්ව ගැඹුර. අර මතු පිටින් කියවෙනවාට වඩා යටින් කියවෙන රහසේ හැංගිලා හොරෙන් කියවෙන අදහස ඊට වඩා වැඩි. කාව්‍යා ඒ ටිකට අහසේ මාලිගාත් හදලානේ. ඇයි පැවසූ ගුරුතුමිය මේ පාර ආදායමෙන් නම් බැරි. බලන්න හැබැයි ටීචර් කියන්නේ එහෙම නෙමෙයි. මේ පාර ආදායමෙන් නම් බැරි වෙයි. ඒත් අපි උත්සාහ කරමුකෝ. ටීචර් කිසිම වෙලාවක මහන්සි වෙන දරුවන්ගේ ඒ කැපකිරීම වලට හානි කරන කෙනෙක් නෙමෙයි. ටීචර් කියනවා නෑ අපි උත්සාහ කරලා බලමු. මේ පාරකින් නම් ගන්න බැරි වෙයි. ටීචර් දන්නවා. මොකද මේන ආදායමෙන් අච්චර දෙයක් කරන්න බෑ. හැබැයි මේ මුදල් ටික එකතු කරගත්තොත් අන්න අර කිව්ව දෙයට යන්න පුළුවන් කියන එකත් ටීචර් දන්නවා. ටීචර් නොකිය කියන්නේ මොකද්ද? මේ පාර ආදායමෙන් නම් යන්න බැරි වෙයි. ඒත් අපි උත්සාහ කරමු. දැන් තේරුම් ගත්ත තමයි රත්තරන් දුවේ පුතේ අහසේ මාලිගා හදනවයි කියන්නේ අපි ඉටු නොවන සිහින හදාගන්න එක. සරලව කිව්වොත් අපි ඉටු නොවන සිහින මැවීම. අපි ඉටු කරගන්න බැරි සිහින මවනවා. අපිට ජීවිතේ බලාපොරොත්තු තියෙනවනේ. සමහරක් බලාපොරොත්තු අපිට සිහිනයක්මයි. අපි හිතුවට අපි ඒ සිහිනයට අපි හිතපු දැන් අපි අහුවොත් කෙනෙක්ගෙන් ඔබ ලොකු වුණාම කවුද වෙන්නේ කියලා. ඉතින් ඒකේ සමහරක් කට්ටියට කියන්න පුළුවන් විවිධ දේවල්. එයාගේ ඔළුවේ තියෙන සිහිනය. ඒවට අපි කරා ඉටු නොවන සිහින කියලා. අන්න ඒවා දැන් අපි හිතමුකෝ සිහිනයක් දකිනවා කෙනෙක් එයාට කිසිම වෙලාවක ඉෂ්ට කරගන්න බැරි දෙයක්. එතකොට එයා ඒ සිහිනය ඔළුවේ තියාගෙන ඒක අනික් කට්ටියත් එක්ක කතා කරනකොට ඒක ඉෂ්ට වෙන්න එයා කතා කරනවා නම් අන්න අපි කියනවා ඉටු නොවන සිහින කියලා. අන්න එතකොට තමයි අපි කියන්නේ මොකද්ද? අර අහසේ මාලිගා හදන්න එපා කියලා. ඉටු කරගන්න බෑ. ඉෂ්ට කරගන්න බෑ. අවසන් කරන්න බෑ. හරියට කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නොවන නිසා. ප්‍රායෝගික නැති නිසා. දැන් තේරුම් ගත්තද පුතේ? හැබැයි බලන්න මෙතනත් ටීචර් භාවිතා කරන්නේ ටීචර් කතා කරනකොට තමයි මේ ටික කියන්නේ. මේක හරි වැදගත්. ටීචර් කතා කරනකොට තමයි මේ ඉඟිවැකි යොදාගෙන තියෙන්නේ. කවිස සහ පසිඳු උසඩින් කතා කරනු ඇසී ගුරුතුමිය ඔවුන් සිටි බණ්ඩක්කා පාත්තිය අසලට ගියාය. කවිස සහ පසිඳු උසඩින් කතා කරනු ඇසී ගුරුතුමිය ඔවුන් සිටි බණ්ඩක්කා පාත්තිය අසලට ගියාය. හරිද? ටීචර් මේ බණ්ඩක්කා කරල් තියෙන අත්ත පසිඳු කැඩුවා. ටීචර් මේ බණ්ඩක්කා කරල් තියෙන අත්ත පසිඳු කැඩුවා. යයි කවීෂ කීවේය. ඔන්න දැන් පසිඳු කැඩුවයි කියලා කවුද ඇවිල්ලා කියන්නේ? කවීෂ කියලා. මොකද පසිඳු උනේ? ඇත්ත කියන්න. පසිඳු කඳුළු පිරිදෙනෙතින් යුතුව ගුරුතුමිය දෙස බැලුවාය. මොකද පසිඳු උනේ? ඇත්ත කියන්න පසිඳු කඳුළු පිරිදෙනෙතින් යුතුව ගුරුතුමිය දෙස බැලුවාය. පසිඳු පන්තියේ ඉන්න හොඳ ළමයෙක්නේ. කවදාවත් කාටවත් අබමල් රේණුවකවත් වචනයක් දෙනවා බලන්න පුතේ ඉංග්‍රීසියක් අබමල් රේණුවකවත් වරදක් කරන්නේ නැහැනේ. ඔයා දන්නවා මේක කැඩුවේ කවුද කියලා? ටීචර් පසිඳුව මුරුංගාත්තේ තබමින් කීවාය. තවත් ඉංග්‍රීසියක් හම්බ වෙනවා. එක ළඟ යොදාගෙන තියෙනවා ඉංග්‍රීසි දෙක. එකක් ටීචර් කියනවා, එකක් ලියලා අපිට මේකෙන් කියන්න ඕන මෙන්න මේ සිදුවීම අපිට වඩා රසවත් සහ වඩා අර්ථවත් මේක හැඩ කරලා කියන්න උත්සාහ කරන එකක් තමයි මේ මුරුංගාත්තේ තබමින් කීවාය කියලා ටික එකතු කරලා තියෙන්නේ. මොකද කියන්නේ? පසිදු පන්තියේ ඉන්න හොඳ ළමයෙක්නේ. කවදාවත් කාටවත් අබමල් රේණුවකවත් වරදක් කරන්නේ නැහැනේ. ඔයා දන්නවා මේක කැඩුවේ කවුද කියලා? ටීචර් පසිඳුව මුරුංගාත්තේ තබමින් කීවාය. දැන් ටීචර් පසිඳුව මුරුංගාත්තේ තබමින්. මුරුංගාත්ත කියන්නේ කොයි වගේ එකක්ද? මෙන්න මේක තමයි හරි වැදගත්. මේ මෙතන හරි ලස්සන යෙදුමක් විතරක් නෙමෙයි. ඒ සිද්ධිය හරි වැදගත්. මේක හරියට හරි ගැඹුරින් අර්ථවත් කිරීමක් කරලා තියෙනවා පුතේ. බලන්න අබමල් රේණුවකවත් කියන ඒ ඉංග්‍රීසි අර්ථ දක්වන්න කලින්
මේ මුරුංගත්තේ තබනවයි කියන එක හරියට තේරුම් ගත්තොත් ටීචර් මෙයා ගැන හිතන්නේ කොහොමද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. දැන් බලන්නකෝ ටීචර් කියනවා කාටද පසිඳු පන්තියේ ඉන්න හොඳ ළමයෙක්නේ. ඕන දැන් ටීචර් හොඳ ළමයෙක්නේ ඔයා. කවදාවත් කාටවත් අබමල් රේණුවකවත් අබමලක් කියන කොච්චර චූටි එකක්ද බලන්න. අබ තමයි ඔබ දන්නවා චූටි මලක්. ඒ මලේ තියෙන රේණුවක් අබමල් රේණුවක් තරම්. ඒ කියන්නේ අබමලේ තියෙන රේණුව කොච්චර චූටි වෙන්න ඕනද කියලා හිතන්න. කොච්චර දැන් අබමලක් ඇහැට පෙනෙන නොපෙනෙන මට්ටමේ පොඩි මලක් නෙදී. එතකොට ඒ මලේ තියෙන රේණුවක් තව කොච්චර ඊටත් වඩා කොච්චර පොඩිද? මේක තමයි පුතේ වැදගත්. අබමල් රේණුවක් තරම්වත් අබමල් රේණුවකවත් වරදක් කරන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙක්ට වරදක් කරනවා නම් මෙයාගේ අතින් වරදක් සිද්ධ වුණාය කියලා කිසිම වෙලාවක කියන්න බැරි තරම් වරදක් කිසිම මොහොතකදී නොකරන කෙනෙක් කියන එක තමයි මේකෙන් කියවෙන අදහස. එතකොට දැන් මේක අපි වෙනම අරගත්තාම අබමල් රේණුවක තරමක් කියලා අපි අරගත්තොත් ඊටාම කුඩා ප්‍රමාණයක්. දැන් මේක මෙතන්දි යොදාගත්තට පුසේ අබමල් රේණුවක් කියන එක තව වෙනත් තැන්වලදී මේක යොදා ගැනීමේ හැකියාව තියෙනවද නැද්ද? තිබෙනවා. ඒක තමයි මේක වැදගත් වෙන්නේ. අබමල් රේණුවකවත් ඊටාම චූටි කුඩා ප්‍රමාණයකවත් වරදක් කාටවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සරලව කිව්වොත් මේ කියන පසින්දුගෙන් කිසිම කෙනෙක්ට කිසිම මොහොතකදී චූටි වරද්දක්වත් වෙන්නේ නැහැ. ඔක තමයි ඇත්ත කතාව. චූටි වරද්දක්වත් නැත්තම් පොඩිම වරද්දක්වත් වරදක් උණයි කියලා කියන්න තරම් වරදක්වත් කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ මේ කියන පසින්දුගෙන්. ඔහොම තමයි ටීචර් කියන්නේ. හරිද? ඊට පස්සේ හරි ලස්සන වැඩක් කරනවා. ඔයා දන්නවා මේක කැඩුවේ කවුද කියලා. අනේ ටීචර් අහනවා. ඔයා එච්චරවත් කාටවත් වරදක් කරන්නේ නැති ඉතා හොඳ ළමයෙක් ඔයා. ඔයා දන්නවා මේක කැඩුවේ කියලා. දැන් ටීචර් අහනවා කවුද මේක කැඩුවේ කියලා. හරිද? එතකොට ටීචර් පසින්දුව ඔන්න බලන්න පුතේ මේ වචනේ මේ යොදා ගැනීම බලන්න. ටීචර් පසින්දුව මුරුංගත්තේ තබමින් කීවාය. ඔන්න උතර තමයි පුතේ වැදගත්ම කාරණා. මුරුංගත්තේ තබමින්. මුරුංගත්තේ කියන්නේ කොයි වගේ එකක්ද? මුරුංගත්ත කියන්නේ කොයි වගේ එකක්ද? දැන් ඔබ දැකලා තියෙනවා මුරුංග ගස්. හැබැයි මුරුංග ගස්වල අතු එච්චර ශක්තිමත් ඒවා නෙමෙයි. එකක් උඩ නැගලා දගලන්න ගියොත් ඒවා ඩූරියන් ගාලා කඩාගෙන වැටෙනවා. දැන් එතකොට මේවැ උඩ නැගලා වාඩි වෙලා ඉන්න බෑ චූටි අත්තක ඉන්න බෑ මුරුංග ගහක අත. එච්චර ශක්තිමත් ශාකයක් නෙමෙයි. හොඳ ඖෂධීය ගුණයක් තියෙනවා ඒක ඇත්ත. හැබැයි මේ අතු ශක්තිමත් නැහැ. ඒක මුරුංග අත්තේ තියෙනවා. බලන්න මුරුංග අත්තේ තියෙනවා. බලන්න මේ සිංහල භාෂාව කොච්චර ශක්තිමත්ද කියලා බලන්න. කොච්චර රසවත්ද කියලා බලන්න. මුරුංග අත්තේ තියෙනවා. තියෙනවයි කියන්නේ නැගලද? නෑ නැගලත් නෙමෙයි. එහෙනම් මොකද්ද කරන්නේ? මේ කියන කෙනා මුරුංග අත්තේ තියන්න ඕනේ. එහෙනම් මේ කියන එක්කෙනාව උස්සලා අර කියන මුරුංග අත්තෙන් තිබ්බා. වැඩි වෙලා යන්න කලින් ජරාස් ගලමියා දෙපාරක් හරි දැගරුවොත් කඩාගෙන විවට වැටෙනවා. එතකොට අපි මේකට කියනවා තමුන්ගේ ප්‍රමාණයට වඩා උඩින් උස්සලා තියන්නේ. උස්සලා තියන්නේ. දැන් උස්සලා තියෙනවනේ පුතේ. මුරුංග අත්තක තියෙනවයි කියන්නේ අපිට මේක කියන්න වෙන්නේ එහෙම බැලුවහම. හැබැයි යට කියවෙන කතාව ඕක නෙමෙයි. යට කියවෙන්නේ. දැන් බලන්න මේක භාවිතාව හදපු හැටි අතර බලන්න. මුරුංග අත්තේ තියෙනවා. ඒක කවුරු හරි එක්කෙනෙක්ව බොරුවට රවටනු පිණිස කෙනෙක් ආව හරි රවට්ටන්න. රවට්ටන්න තමයි අර කුඩින් තියන්නේ. රවට්ටන්න. මොකද කියන්නේ? රවටනු පිණිස වර්ණනා කිරීම. කාව හරි රවට්ටන්න හදන්නේ මේ. හැබැයි ඇත්ත එළියට ආපු ගමන් අන්න එයාව රැවටෙන්නේ නැහැයි කියලා අපි දන්නවා. මෙන්න මේ එයාගේ ඇත්ත ගන්න තමයි ටීචර් මෙහෙම කියන්නේ. බොරුවට වර්ණනා කරන. මේක හරි වැදගත්. මම ඒකයි කිව්වේ. දැන් මේක ඇතුලේ කොච්චර දෙයක් කියනවද බලන්න මේ බොරුවට වර්ණනා කරන එකනේ මේ කරන්නේ. බොරු ගත්තේ තියලා. පසිදුව.
බලන්නකො කියන්නේ මොකද්ද? පසිදු පන්තියේ ඉන්න හොඳ ළමයි. කවදාවත් කාටවත් අබමල් රේණුවකවත් වරදක් කරන්නේ නැහෙනේ කියලා ටීචර් කියනවා. දැන් මොකද්ද මේ ටීචර් ලෑස්ති වෙන්නේ? අර මුරුන් ගත්තේ තියෙන. දැන් අර බොහොම දේවල් හොඳින් හොඳ දේවල් කිය යනවා ටීචර්. මෙයා හොඳයි කියලා. හැබැයි එතකොට ටීචර් පසිදුව මුරුන් ගත්තේ තබමින් කීවා. එතකොට දැන් ටීචර් පසිදුගේ හැටි දන්නවද නැද්ද? දන්නවා හරියටම හරි. ඔන්න ඕක තමයි පුතේ මම මේ කියන්නේ. මේ යෙදුම් යොදාගත්තට පස්සේ ඒවායෙන් කියවෙන ගැඹුර ඒවැයෙන් ව්‍යංගයෙන් යටින් නොකිය කියවෙන කතාව තමයි අපි හරියට ඉගෙන ගන්න ඕනේ අපේ ජීවිතේට. එතකොට තමයි අපිට මේ භාෂාව රසවත් කරලා කියන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක තමයි අපි හිතර ගන්න ඕන පළවෙනිම දේ. මම අර ඔබට කිව්වේ කාරණාව ඒක. දැන් මේක කියනවට වඩා හරි යටින් රසවත් මේ මුළු සිදුවීමම ටීචර්ගේ මේ ටීචර් මේ මුරුන් ගත්තේ තබමින් කීවාය කියන යෙදුමෙන් ඉඟිවැකියෙන් ටීචර් මේ දරුවෝ ගැන තියෙන දැනුම නැත්නම් අවබෝධය කියන එකත් අපිට මේක ඇතුලේ කියනවා. මේක තමයි වැදගත්ම දේ. දැන් එතකොට අපි ඉඟිවැකි භාවිතා කරන්නේ අර රසවත් කරන්න විතරක් නෙවෙයි. භාෂාව පෝෂණය කරන්න විතරක් නෙවෙයි. අපි කතා කරන භාෂාව හැඩ කරන්නත් අපි භාවිතාවට ගන්නවා ඉඟිවැකි. එතකොට එදිනෙදා ජීවිතයේදී වැඩිපුරම අපි භාවිතා කරන භාෂාවේ යෙදුම් නැත්නම් පද වර්ගය අරගත්තොත් එහෙම අපි නිරන්තරයෙන්ම භාවිතා කරන જાතියක් තමයි මේ ඉඟිවැකි කියලා කියන්නේ. අනෙක් කාරණා. දැන් ඔබ 3 පන්තියේදී නැත්නම් ඔබ 4 පන්තියේදී ඔබ ඉගෙන ගත්ත ඉඟිවැකි ප්‍රමාණය සහ 5ේදී ඔබ ඉගෙන ගන්න ඉඟිවැකි ප්‍රමාණයත් ඔබේ ජීවිතයට ඔබ එකතු කරගන්න ඕනේ. මොකද මේක අර්ථවත් කරන හැටි, මේක හැඩ කරන හැටි හරි වැදගත්. අපේ ජීවිතයට අපි නිරන්තරයෙන්ම එකතු කරගන්න ඕනේ දෙයක්. හරි. අපි ඉතින් යට කියවලා බලමු. මම නෙවෙයි ටීචර් කැඩුවේ. කවීෂයි මමයි මෙතන සෙල්ලම් කළා. එතකොට මගේ අත බණ්ඩක් ආත්තේ වැදිලා අත කැඩුනා. කවුද කියන්නේ? කවුද කියන්නේ? දැන් මෙයා මුරුන් ගත්තනේ ඉන්නේ. කවුද දැන් ටීචර් මට බනින්නේ නැහැ. දැන් බලන්න පුතේ මේක ඇතුලේ කියවෙන දේවල් ටික දැන් ඊට පස්සේ වෙන දේ බලන්න. මෙයා මුරුන් ගත්තර නැගලා ඉවරයිනේ දැන්. දැන් මෙයා මුරුන් ගත්තේ ඉන්න ගමන් කියනවා නෑ ටීචර් දැන් ටීචර් මට බනින්නේ නැහැ. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මට ගහන්නෙත් නැහැ, දොස් කියන්නෙත් නැහැ, මොනවක් කරන්නේ නැහැ. දැන් මට ඕන එකක් කිව්වා ඒක ටීචර්. ටීචර් මා ගැන හොඳ මතයක ඉන්නේ කියලා දැන් මෙයා දැන් හිතට අරගෙන ඉවරයි. දැන් මේ වගේ දේවල් වලදී අපි මුරුන් ගත්තට නැග්ගයි කියන එකත් දැන් අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද ඊළඟට දෙන උත්තර ටිකත් එක බලන්නකෝ. මම නෙවෙයි ටීචර් කැඩුවේ. කවීෂයි මමයි මෙතන සෙල්ලම් කළා. එතකොට මගේ අත බණ්ඩක්ක අත්තේ වැඩිලා අත කැඩුනා. කොහොමද බලන්නකෝ මේක භාවිතා කරන්න හැටි? මම නෙමෙයි ටීචර් කැඩුවේ. කවීෂයි මමයි මෙතන සෙල්ලම් කළා. කවුද? මමයි කවීෂයි මෙතන සෙල්ලම් කරා. දැන් මේගොල්ලෝ ගියේ කොහෙටද? දැන් උන අපිට හිතන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේගොල්ලෝ හිටියේ කොහෙද? මේගොල්ලෝ හිටියේ මේගොල්ලන්ගේ පාත්තිය සුද්ධ කරන්න ගිහිල්ලා. පාත්තියේ වැඩ ටික කරන්න ගිහිල්ලා මේගොල්ලෝ. එතන්ට ගිහිල්ලා දෙන්නෙක් විතරක් සෙල්ලම් කරලා. දැන් ඒ දෙන්නගේ ශබ්දෙට තමයි ටීචර්ට ඇහුනේ. මේ කවීෂ සහ පසිදු උස්සඩින් කතා කරනවා ඇසි ගුරුතුමිය ඕන් සිටි බණ්ඩක්කා පාන්තිය අසලට ගියාය. දැන් මේගොල්ලෝ ගියේ සෙල්ලම් කරන්නද? නෑ. බලන්නකො දැන් ටීචර් හිතමු දේ හරියටම හරිනේ. ටීචර් මුරුන් ගත්තේ තබමින් කියලා තියෙන්නේ. ඔයා පන්තියේ ඉන්න හොඳම ළමයෙක්. කවදාවත් කාටවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි. අබමල් රේණුවක් තරම්ව වරදක් කරන්නේ නෑ. ඔයා දන්නවා මේක කැඩුවේ කවුද කියලා. ටීචර් පසිදුව මුරුන් ගත්තේ තබමින් කීවා. ඔය ටීචර් දන්නවා පසිදුගේ හැටි කොහොමද කියලා. ඒ විතරක් නෙමෙයි. කවිෂගේ හැටි කොහොමද කියන ටීචර් දන්නවද නැද්ද? දන්නවා. දැන් දරුවෝ කොහොමද හැසිරෙන්නේ කියලා වැඩිහිටියෝ ඉතා හොඳින් දන්නවනේ මම රත්තරන් දුවේ පුතේ. ඔක තමයි ඇත්ත. එතකොට දැන් ටීචර් මේක ඉතා හොඳින් දන්න හින්දා මෙයාගෙන්ම මේකේ ඇත්ත ගන්න ඕනේ කියලා හිතපු හින්දා තමයි ටීචර් මේ පසිදුව මුරුන් ගත්තේ තිබ්බේ. අවසානයේ මොකද වෙන්නේ? ටීචර් මුරුන් ගත්තේ තිබ්බාම පසිදු එයාගේ හිතේ කිසි බයක් නැහැ. දැන් එයා මුරුන් ගත්තේ ඉන්නේ. එයා හිතන නෑ ටීචර් දැන් හරි ටීචර් එහෙම තමයි ටීචර් දැන් මෙහෙමයි මට ප්‍රශ්නයක් නෑ මම බය නැතුව කියනවා කියලා එයා ඇත්ත කියනවා. ඕක තමයි වෙන්නේ. මම නෙවෙයි ටීචර් කැඩුවේ කවීෂයි මමයි මෙතන සෙල්ලම් කළා. එතකොට මගේ අත බණ්ඩක් අත්තේ වැදිලා අත කැඩුනා. අපි දෙන්න මෙතන සෙල්ලම් කරන්න ගියා.
මොකද උනේ අපි දෙන මෙතන සෙල්ලම් කරා එතකොට ඔන්න මගේ අත වැදුනා කොහෙද බණ්ඩක්කාත්තේ අනේ ඒ හින්දා තමයි කියන්නේ මගේ අත වැදුනා බලන්නකෝ එතකොට මගේ අත බණ්ඩක්කාත්තේ වැදිලා අත කැඩුනා මගේ අත තමයි බණ්ඩක්කාත්තේ වැදුනේ බෑ හිතලා කරපු එකක් නෙමෙයි කියන එක තමයි මේකේ ඇත්ත කතාව මේ දෙන්න සෙල්ලම් කරා හැබැයි දෙන්න කරමු වැරද්දකුත් තියෙනවනේ මොකද්ද සෙල්ලම් කරන්නේ නෙමෙයි මේ දෙන්න ගියේ මේ දෙන්න ගියේ පාත්තිය වැඩ කරන්න දැන්මයි රත්තරන් දුවේ පුතේ මේ හැම පාඩමකම අපේ සිංහල විෂය නිර්දේශයේ යෙදලා තියෙන හැම පාඩමකින්ම අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා අපේ පෞද්ගලික ජීවිතේටවත්. එතකොට අපි වැඩ කරන්න තැනකට ගිහිල්ලා අපි මේ වගේ දෙයක් කරාම මේ බණ්ඩක්ක අත්තා වගේ ඒවා කැඩෙනවා. අපරාධයක් වෙනවා. පාඩු වෙනවා. ඒවයි නැවත හදන්න පුළුවන්ද? හදන්න බෑ. දැන් බලන්න පුතේ මේ ඡේදයේ ඔබත් එක්ක කතා කරන්නේ මේ ඉඟිවැකි ගැන. හැබැයි මේක ඇතුලේ මහා විශාල කතාවක් අපිට කියනවද නැද්ද? අපේ ජීවිතයත් එකතු කරනවා. ඉතින් ඉඟිවැකි වගේම මේ කියවෙන කතාවත් අපි අපේ ජීවිතේට එකතු කරගන්න ඕනේ මේ ගුරුවත් පොතත් එක්ක තියෙන දේවල්. මොකද මේ හැම එකක්ම හදලා තියෙන්නේ අපේ ජීවිතේ සාර්ථකත්වයකට පත් කරන්න. විශේෂයෙන්ම භාෂාව විතරක් නෙමෙයි රත්තරන් දුවේ පුතේ මේ කියන අර්ථවත් දේවලුත් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. මේ යටින් කියවිච්ච දේවල් ටික තමයි මේ ටික තියෙන්නේ. හොඳයි කවිෂ. වරදක් වුණත් ඇත්ත කියන එක තමයි වැදගත්. පසිඳුගේ අවංකකමට ගුරුතුමිය ප්‍රශංසා කළාය. හොඳයි කවිෂ. වරදක් වුණත් ඇත්ත කියන එක තමයි වැදගත්. පසිඳුගේ අවංකකමට ගුරුතුමිය ප්‍රශංසා කළාය. දැන් ඔන්න අපි කතා කරා ඉඟිවැකි කීයක් ගැන කතා කරද්දි මෙතන එක 1යි 2යි 3යි 4යි 5යි ඉඟිවැකි කීයක් කතා කරාම රතන් දුවේ පුතේ 5ක් කතා කරා. මේ ඉඟිවැකි 5 තමයි අපිට කීයේ පන්තියේද හම්බ වෙන්නේ? 5 පන්තියේදී හම්බ වෙන ඉඟිවැකි 5. දැන් මේවා කටපාඩම් කරගන්න නෙමෙයි අපිට තියෙන්නේ. මේවා අපේ ජීවිතයට අපි මේවා එකතු කරගන්නේ. මේවා අපේ භාෂාවට යොදාගන්නේ. භාෂාවේ මේවා භාවිතා කරන එක. ඒ හින්දා ඉඟිවැකි සිංහල භාෂාවේ මහා රාශියක් තිබෙනවා. මේ රාශියත් එකතු කරගෙන භාෂාව රසවත් කරලා හැඩ කරලා තමුන්ට ප්‍රකාශ කරන්න තියෙන අදහස අර්ථවත් කරන්න යොදාගන්න එක තමයි මේ ඉඟිවැකි වල තියෙන පළවෙනිම දේ. අපි බලමු. අපි මේ කතා කරමු ඉඟිවැකි මේ තියෙන. ඇඟ බේර ගන්නවා. වගකීමෙන් බේරීම. මොකද වගකීමෙන් බේරීම. හිඳාඩිය දැම්මා. දැඩිසේ බියටපත් වීම. අහසේ මාලිගා ඉටු නොවන සිහින මැවීම. ඉටු නොවන සිහින මැවීම. අබමල් රේණුවක් ඊ타ම කුඩා ප්‍රමාණයක්. ඊ타ම කුඩා ප්‍රමාණයක්. මුරුංගත්තේ තියෙනවා. රවටනු පිණිස වර්ණනා කිරීම. දැන් මේ ටික තමයි පුතේ අර අපි මේ කතා කරපු වගාබිම කියන අපේ පන්තියේ ටීචර්ත් එක්ක එහෙම නැත්නම් පන්තියේ යාළුවෝ ටීචර්ත් එක්ක මේ සියලු දෙනාත් එක්ක අපි දැන් මේ කියවපු පාඩම ඇතුලේ කියවිච්ච යථාර්ථය. එතකොට මේ මුළු කතාව ඇතුලේම ඒ කතාව අර්ථවත් කරලා සහ හැඩ කරන්නේ මේ ඉඟිවැකි. යම් යම් සිද්ධි අපිට කියලා දෙන්න භාවිතා කරන්නේත් ඒ කතාව ඇතුලේ තියෙන ගැඹුර අපිට කියලා දෙන්න භාවිතා කරලා තියෙන්නේත් ඉඟිවැකි. මේ ඉඟිවැකි 5 තමයි භාවිතාවට ගත්තේ. මෙන්න මේක තමයි පුතේ වැදගත්. ඒ හින්දා අපි අපේ ජීවිතේට මේ ඉඟිවැකි කියන දේ අරගන්න ඕනේ. අරගෙන ඔබට මේක අපි භාවිතා කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඒ විතරකින් නෙමෙයි. අපිට තව පුළුවන් නම් තව බොහෝ ඉඟිවැකි තියෙනවා. රාශියක් අපිට හොයාගන්න පුළුවන් අපේ ජීවිතේට. විශේෂයෙන්ම අපි දැන් කොච්චර කිව්වද අපි එදිනදා ජීවිතයේදී බොහෝ භාවිතා කරන ඉඟිවැකි ටික හඳුනා ගන්න අපි උත්සාහ කරා. විශේෂයෙන්ම වැඩිහිටියෝ කතා කරනකොට වැඩිහිටියෝ භාවිතා කරන ඉඟිවැකි ඒගොල්ලෝ ඉඟිවැකි කියලා දැනගෙන නෙමෙයි සමහරක් විට ඉදිරිපත් කරන්නේ. අපි හරුවොත් එහෙම වයස අපේ ගෙදර ඉන්න 100 සමහරක් විට දන්නේ නැතුව ඇති. මේවා ඉඟිවැකිය කියලා. හැබැයි ඔවුන් එක භාවිතා කරනවා. ඒ භාවිතා කරනකොට අනමය රත්තරන් දුවේ පුතේ පුළුවන් ඔබට
ඒක හරියට හඳුනා ගන්න. ඒ ඉඟිවැකිය නැවත ආයෙ අහන්න. ඊය මොකද්ද කිව්වේ කියලා අහන්න. අහලා ආයෙ නැවත අහන්න. එහෙනම් මේකේ අදහස මේක. සීයා මොකද්ද මේකෙන් කියන්න අදහස් කරේ කියලා අහන්න. මේ වගේ වැඩිහිටියෝ ඔබත් එක්ක කතා කරොත් නිරන්තරයෙන් මේ ඉඟිවැකි භාවිතා කරනවා. ඉතින් ඒ ඉඟිවැකි ඔබේ භාෂාව පෝෂණය කරන්න, ඔබේ භාෂා දැනුම වර්ධනය කරන්න. ඔබේ භාෂාව භාවිතා කරනකොට ඔබ භාවිතා කරන දේ, ඔබ කියන්න අදහස් කරන දේ අර්ථවත් කරන්න. අන්න මම කිව්ව කාරණාව. හැඩ කරන්න සහ අලංකාර කරන්න. මේ ඉඟිවැකි ඔබට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම රතරන් දුවේ පුතේ මේ තමයි පහේ පන්තියේදී අපි ඔබත් එක්ක ඉගෙන ගන්න ඉඟිවැකි. මම ඔබත් එක්ක 4 ශ්‍රේණිය ටිකක් කතා කරා. හිස්තැනට ගැලපෙන වාක්‍ය කොටුව තුලින් තෝරා ලියන්න. දැන් මෙතන තමයි අපිට දීලා තියෙන ඉඟිවැකි ටික. මේක හරියට පුරවන්න තමයි අපිට තියෙන්නේ. අපි අරගෙන බලමු. ඇඟ බේර ගන්නවා. මොකද්ද මේ කියන්නේ? ඊටාම සුළු ප්‍රමාණයක් හෝ හැඟවීමට කියයි නෑ. තමාට පැවරුණු වගකීමකින් බේරීමේදී කියයි. ඉටු නොවන සිහින මැවීමේදී කියයි. රවටුණු පිරිස අනවශ්‍ය ලෙස කරන වර්ණාවකදී කියයි. දැඩිසේ බියටපත් වූ මොහොතකදී කියයි. මේ ටික තමයි අපිට දීලා තියෙන්නේ. දැන් මේකෙන් මොකද්ද ඇඟ බේර ගන්නවයි කියලා කියන්නේ? මොකද වැටෙන්නේ? තමාට පැවරුණු මෙන්න තියෙනවා. තමාට පැවරුණු වගකීමෙන් බේරීමේදී කියයි. අන ඇඟ බේර ගන්නවට අපි කියනවා මොකද්ද කියන්නේ? තමාට පැවරුණු වගකීම් වලින් බේරීමේදී තමයි කෙනෙක් මේ ඇඟ බේර ගන්නවයි කියලා අපි කියන්නේ. ඊළඟට බලමුකෝ අපි හීන්දාඩිය දැම්මා. හීන්දාඩිය දැම්මා. මොකක්ද ඒකද කියන්නේ? අන්න අපි ඉස්සෙල්ලා කතා කරපු කාරණා. මොකද්ද? දැඩිසේ බියටපත් වීම. මේ තියෙන්නේ දැඩිසේ බියටපත් වෙච්ච මොහොතකදී තමයි මේක කියන්නේ. බියටපත් වූ මොහොතකදී කියයි. ඊළඟට අහසේ මාලිගා හදනකොට මොකද්ද අපි කියන්නේ? ඉටු නොවන සිහින මැවීමකදී කියයි. දැන් මේවා අර්ථවත් පුතේ අපි පවසන දේ තමයි මෙතන වැදගත් වෙන්නේ. ඉටු නොවන සිහින මැවීමකදී කියයි. ඊළඟ එක. අබමල් රේණුවක්. ඊටාම සුළු ප්‍රමාණයක් හෝ ඇඟවීමට කියයි. ඊටාම සුළු ප්‍රමාණයක්. ඒක හඳුන්වන්න තමයි මේ කියන්නේ. හැඟවීමට තමයි මේ කියන්නේ. ඊළඟට මුරුංගත්තේ තියෙනවා. මොකද කියන්නේ? රවටොණු පිනිස අනවශ්‍ය ලෙස කරන වර්ණාවකදී කියයි. හොඳට මතක තියාගන්න. මම දැන් අර ඉස්සෙල්ලා කිව්ව කාරණාවම තමයි. පැහැදිලිවම අපි සිංහල භාෂාවේ ඉඟිවැකි එහෙම නැත්නම් රූඩි භාවිතා කරන්නේ වැඩිපුරම ලිවීම සඳහා නෙමෙයි පුතේ. බොහෝ විට අපි භාවිතා කරන්නේ වැඩිපුර. හොඳට මතක තියාගන්න වැඩිපුර භාවිතා කරන්නේ. වැඩිපුරම භාෂාව අපි භාවිතා කරන්නේ කතා කරනකොට. මේ භාෂාව රසවත් කරගන්න තමයි අපි යොදන්නේ. මේ භාෂාව හැඩ කරගන්න, අලංකාර කරගන්න, අර්ථවත් කරගන්න, මට කියන්න තියෙන ලොකු ගැඹුරක් සහිත දෙයක් කියලා අවසන් කරගන්න. මෙන්න මේකට තමයි අපි ඉඟිවැකි භාවිතා කරන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මම රත්තරන් දූල පුතාලට අද දවසේදී අපි කතා කරපු මේ ඉඟිවැකි වල ගැඹුර සහ ඉඟිවැකියක් කියන්නේ මොකක්ද කියලා තුර ඉඳලා සම්පූර්ණයෙන්ම ඔබට තේරුම් ගැනීමේ හැකියාව සහ හඳුනා ගැනීමේ හැකියාව කවුරුන් හෝ කතා කරනකොට ඉඟිවැකියක් මම එකයි ඔබට කිව්වේ. අපි ඔබත් එක්ක කතා කරපු ඉඟිවැකි 10න් ඔබට තව බොහෝ ඉඟිවැකි භාවිතා කරනවා අපි එදිනදා ජීවිතයේදී. අන්න ඒ ඉඟිවැකි හඳුනා ගැනීම තමයි මම රත්තරන් දුවේ පුතේ වැදගත්ම කාරණා වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔබට පුළුවන් වෙනවා, ඔබට හැකියාව ලැබෙනවා මේ අද දවසේදී අපි කොහොමද මේ ඉඟිවැකියක් මේක ගොඩ නැගෙන්නේ කොහොමද? ඒකේ අදහස් කොහොමද කියවෙන්නේ? වෙනත් ඉඟිවැකි කොහොමද හඳුනාගන්නේ කියන කාරණාව ඔබට හැකි වුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් අපි ඊළඟ දවසේදී යලි පද වර්ගයක් එක්ක නැවත අපි හමු වෙමු.